Hello everybody. I'm Marunoda Manchanayaka. අපි අද ඉඳලා ආරම්භ කරනවා English novel එකක්. famous English novel. ඉංග්‍රීසි සාහිත්‍යය තුළ ඉතාමත්ම කැපිපෙනෙන ස්ථානයක් හිමි කරගෙන තිබූ දැනටත් ඉතාමත්ම හොඳ ස්ථානයක් තිබෙන Wuthering Heights කියන සුප්‍රකට ඉංග්‍රීසි නවකතාව අපි අද ඉඳලා වචනෙන් ඉගෙන ගන්න පටන් ගන්නවා. Wuthering Heights by Emily Bronte. Wuthering Heights නවකතාව ලියන්නේ Emily Bronte. මේක එංගලන්තයේ 1700 ගණන් වල යෝක්ෂයර් කියන ප්‍රාන්තයේ එක්තරා රාදල පවුල් දෙක තුනක් අතර සිද්ධ වෙච්ච අනුවේදනීය කතා පුවතක් දැක්වෙන අපූර්ව කතන්දරයක්. මේකේ ප්‍රධාන චරිතය හීත්ක්ලිෆ් කියලා කෙනෙක්. ඒ හීත්ක්ලිෆ් කියන කෙනා ජිප්සි කියලා හඳුන්වන, ඒ කියන්නේ අපි නම් දන්න ජිප්සීස්ලා ඔය අහිකුන් ටික ඔය වගේනේ. ඉංග්‍රීසි වගේ රටවල් වල ජිප්සි කියලා කොට්ටාශය ඉන්නවා. ඒගොල්ලන්ට හරියට ඉන්න ස්ථානයක් නැති තැන් වල ගිහිල්ලා ජීවත් වෙන ඒ වගේ පිරිසක්. අන්න ඒ වගේ දරුවෙක් නිවසකට අරගෙන එන එක්තරා පියෙක්, ඒ දරුවා නිසා පවුලේ සිද්ධ වෙන වෙනස් වීම, ඒ දරුවා හිට්ස්ක්ලිෆ් සහ ඒ මහත්මයාගේ දියණිය අතර හටගන්නා ප්‍රේම සම්බන්ධයක අවසානයේ සිද්ධ වෙන මහා හැලහැප්පීම් ගොඩක් ඉතාමත්ම අපූර්ව විචිත්‍ර කතන්දරයක් ලෙස ඉදිරිපත් කරලා තියෙනවා මේ ලේඛිකාව එමිලි බ්‍රොන්ටේ. අපි ස්ටෝරි එක කියවන්න පටන් ගමු. මේ ස්ටෝරි එක ආරම්භෙන්නේ මෙන්න මේ වගේ තැනකින්. ඔය හීත්ක්ලිෆ් කියලා අර පොඩි කාලේ ගෙදරට අරගෙන එන දරුවා ඒ ගෙදර ඉන්න දියණිය සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගන්නවා. නමුත් ඔහුට ඇයව විවාහ කරලා දෙන්නේ නැහැ. ඇයව විවාහ කරගන්නේ වෙන රදල ඉතාමත් වත්පොහසත්කම් තියෙන කෙනෙක්. ඒ නිසා මෙයාගේ හිත ඉතාමත්ම තදින් පෑරෙනවා මේ හීත්ක්ලිෆ් කියන කෙනාගේ. එයා නිවසෙන් පැනලා ගිහිල්ලා පසුව ධනවත් වෙලා විවිධ කූට ප්‍රයෝග මගින් මේ පවුල් දෙක ඇතුළටම බැහැලා ඒ පවුල් වල තියෙන ධනය සියල්ල අරගෙන ඒ පවුල් විනාශ මුඛයට යවන හැටි තමයි මේ කතන්දරේ තියෙන්නේ. මෙතනදී මේ හීත්ක්ලිෆ් කියන පුද්ගලයා මේ නිවාස දෙකම අයිති කර ගන්නවා. මොනවාද? එයා චූටි කාලේ හැදුණු වැඩුණු Wuthering Heights කියන නිවස. චූටි කාලේ හැදුණු වැඩුණු Wuthering Heights කියන මැදුර, ඒවා මන්දිර මැදුරයි. ඊට පස්සේ මේ පවුලේ හිටපු එයාගේ පෙම්වතිය කැත්රින් විවාහ කර ගන්නවා යම්කිසි තරුණයෙක්. ඒ තරුණයා සතු මැදුර. ඒක තමයි Thrushcross Grange කියලා කියන්නේ. අන්නේ දෙකම මෙයා අයිති කර ගන්නවා. අයිති කර ගත්තට පස්සේ මේ Thrushcross Grange කියන මැදුර අවුරුදු ගානකට පස්සේ මෙයා වයසට ගිහිල්ලා හිට්ස්ක්ලිෆ් කියන කෙනා ඒ Thrushcross Grange කියන මැදුර කුලියට ගන්න එනවා ලොක්වුඩ් කියලා පුද්ගලෙක්. අන්නේ ලොක්වුඩ් කියන පුද්ගලයා ඒ මැදුර කුලියට ගන්න හොයාගෙන ඇවිල්ලා මේ Wuthering Heights කියන මැදුරට එනවා මේ ඒ ගෙදර අයිතිකාරයව හොයාගෙන. අන්න ඒ වගේ සිද්ධියකින් තමයි මේක පටන් ගන්න. ඒතකොට මේ කතන්දරේ කියන්නේ අපිට කවුද? මිස්ටර් ලොක්වුඩ්. ලොක්වුඩ් කියලා කෙනෙක්. හරිනේ? එයාගේ කතන්දරෙන් තමයි දැන් මේක පටන් ගන්න. right. chapter 1. එක පරිච්ඡේදය. chapter 1. Mr. Lockwood visits Wuthering Heights. Mr. Lockwood visits Wuthering Heights. Lockwood මහත්මයා visits බලන්න යනවා Wuthering Heights කියන මැදුර. අන්න එකෙන් තමයි පටන් ගන්න. okay. 1801 1801 අපි බිඳුව කියන්න 0 ගන්නවා, not ගන්නවා, o කියලාත් කියනවා. මෙතෙන්ද ගන්නේ o කියන විදිහට 1801 18යි බිඳුවයි එක 1801 I have just returned from a visit to my landlord Mr. Heathcliff. I have just returned return ආපසු එනවා. I have just returned මම ආපසු ආවා විතරයි. යම් කිසි දෙයක් කළා විතරයි කියන්න පුළුවන් have has just past participle දාලා. I have just had a cup of tea මම තේ එකක් බිව්ව විතරයි. අපි මේ පිටත් වුණා විතරයි. We have just left අනේ වගේ නේද? I have just returned මම මේ ආපසු ආවා විතරයි from a visit එකක් ගිහිල්ලා නැරඹීමට බලන්නට ගිහිල්ලා. I have just returned from a visit to my landlord Mr. Heathcliff. මම මගේ කුලී නිවෙස් හිමියා ඌ Heathcliff මහතාව බලන්නට ගිහිල්ලා මේ ගෙට ගොඩ වුණා විතරයි. I have just returned from a visit to my landlord Mr. Heathcliff.
I'm delighted with the house I'm renting from him. I'm delighted. I'm happy කියන එක. Delighted. I'm delighted with the house. මම තෘප්තිමත් මම සතුටුයි with the house ගෙය ගැන. I'm renting from him. Rent කුලියට ගන්නවා. Rent. I'm delighted with the house I'm renting from him. මම ඔහුගෙන් කුලියට ගන්නා නිවස ගැන තෘප්තිමත් සතුටුයි. Thrushcross Grange මේ තියෙන්නේ අර අපි කියන අනිත් මැදුර. දැන් එක මැදුරක් Wuthering Heights අනිත් එක Thrushcross Grange. Thrushcross Grange is miles away. Miles mile කියන්නේ සැතපුම. Miles සැතපුම් ගණනාවක් away එපිටින් ඈතින්. Thrushcross Grange is miles away from any town or village. Thrushcross Grange කියන මැදුර පිහිටා තිබෙන්නේ miles away. හැතැම්ම ගානක් එපිටින් from any town. ඕනෑම නගරයක හෝ ගමක සිට. ඒ කියන්නේ ඒ තරම් පිටිසරයි. Thrushcross Grange is miles away from any town or village. That suits me perfectly. එය ඒ පිහිටා තිබීම suits me. suit ගැලපෙනවා me perfectly. perfectly. perfect. පරිපූර්ණනේ. මට ඒක පරිපූර්ණ වශයෙන් ගැලපෙනවා. ඉතාම හොඳින් ගැලපෙනවා. මොකද මෙයා ලේඛකයෙක්. ඔය මිස්ටර් ලොක්වුඩ් කියන එක්කෙනා. එයා කැමති හුදකලාවේ ඉඳගෙන ලියන්න. අන්න ඒ නිසා තමයි ඔහු කියන්නේ Thrushcross Grange කියන මැදුර ඔහුට ගැලපෙනවා ගොඩක් පිටිසරව පිහිටීම නිසා කියලා. That suits me perfectly. Perfect. සම්පූර්ණ. සම්පූර්ණයෙන්ම. And the scenery. Scenery. ස්වභාවික දර්ශනය. Scenery. And the scenery here in Yorkshire is so beautiful. මේ Yorkshire කියන ප්‍රදේශයේ තියෙන ස්වභාවික දර්ශනය is so beautiful. හරිම ලස්සනයි. හරිම ලස්සනයි. නැවත බලන්න. 1801. I have just returned from a visit to my landlord, Mr. Heathcliff. I am delighted with the house I am renting from him. Thrushcross Grange is miles away from any town or village. That suits me perfectly. And the scenery here in Yorkshire is so beautiful. දැන් Heathcliff මහත්මයාව බලන්න ගිහිල්ලා ඇවිල්ලා මෙයා හිතනවා මේ Mr. Lockwood හිතනවා Mr. Heathcliff මහත්මයා in fact ඇත්තෙන්ම is my only neighbor. Only neighbor. එකම අසල්වැසියා. Mr. Heathcliff in fact is my only neighbor. And I think මම හිතනවා his character චරිතය is similar සමානයි to mine. මගේ එක mine කියන්නේ to mine මගේ එක මගේ චරිතය. Mr. Heathcliff in fact is my only neighbor and I think his character is similar to mine. He does not like people either. He does not like ඔහු කැමති නෑ people මිනිස්සුන්ට. either ගත්තේ මෙතන වාක්‍යයක කලින් එක දෙයක් නෑ කියලා ඒකම කියන්න ඒ වගේමයි කියන්නයි either ගන්න. He does not like people either. ඒ කියන්නේ මේකෙන් අදහස් කළා මේ ලේඛකයා මිනිස්සුන්ට කැමති නෑ එච්චර මිනිස්සු අස්සේ ඉන්න. ඒ විදිහම තමයි Heathcliff කියන එක්කෙනත්. He does not like people either. ඔහුත් කැමති නෑ මිනිස්සුන්ට. මෙතන either ගත්තේ එතකොට උත් කියන අර්ථයෙන්. සාමාන්‍ය අර්ථය either වල දෙකින් එකක් කියන එකයි. මෙතන වාක්‍යයක මේ වගේ අගට දානවා නෙගටිව් අදහස් දෙකක් කියලා උත් කියන අර්ථය සඳහා. My name is Lockwood. දැන් ඔන්න එයා මතක් කරනවා මේ Heathcliff මහත්මයාව මුණ ගැහෙන්න ගිය අවස්ථාවේ වෙච්ච දෙබස. My name is Lockwood. මගේ නම Lockwood. I said when I met him at the gate. When I met him. meet කියන්නේ මුණ ගැහෙනවා met මුණ ගැහුණා. When I met him මට හුව මුණ ගැසුණු විට at the gate ගේට්ටුව ළඟ to his house ඔහුගේ ගෙදරට යන ගේට්ටුව ළඟදී ඔහුව මුණ ගැහුණාම මම කිව්වා කොහමද? මගේ නම Lockwood. My name is Lockwood. I said when I met him at the gate to his house. I'm renting Thrushcross Grange from you. මමයි Thrushcross Grange ඔබගෙන් rent කරන්නේ කුලියට ගන්නෙ. I'm renting Thrushcross Grange from you. I just wanted මට නිකමට I wanted මට ඕන කළානේ. I just wanted මට නිකමට ඕන කළා. I just wanted to come and introduce myself. Introduce හඳුන්වා දෙනවා. Introduce myself මාවම.
I just wanted to come and introduce myself. මට නිකන් ඇවිල්ලා මාව හඳුන්වා දෙන්න ඕන කළා. I just wanted to come and introduce myself. He said nothing but frowned. දැන් Mr. Heathcliff ඔය Heathcliff කියලා මිනිස්සයා අර ගෙදරක දැන් බොහොම කර්කශ ජීවිතයක් ගෙවලා බලාපොරොත්තු බින්ද වැටිලා තම පෙම්වතිය වෙන කෙනෙක් බැඳලා ඉන් ක්‍රෝධයටපත් වෙලා මේ ගෙවල් අල්ලගෙන මහා දුෂ්ට කෙනෙක් බවට පත් වෙලා. ඔහු මිනිස් ඇසුරට කැමති නෑ එච්චර. එයාව හොයාගෙන මේ අමුත්තා ගෙදරට ආපුවාම ඔහුගේ ගේ කුලියට ගන්නවා කියන්න. ඔහු මොකුත් කිව්වේ නෑ. He said nothing. ඔහු මොකුත් කිව්වේ නෑ. He said nothing but frowned. රවනවා. ඔහු රවලා බැලුවා මෙතන බත් ගත්තේ හැරෙන්නට කියන්නේ. ඔහු රවලා බැලුවේ හැරෙන්න මොකුත් කිව්වේ නෑ. And did not encourage me. Did not encourage දිරි ගන්නනවා මාව to enter. සාමාන්‍යයෙන් කෙනෙක් ගෙදර ගයක් ගාවට ගියම එන්න ගෙට කියලා අපි යන්න ගහලා ඒකක් දීලා එහෙම පිළිගැනිල්ලක් තියෙනවනේ. මෙයා එහෙම නෑ. කෙනෙක් ගිහිල්ලා ඔන්න ඔයාගේ ගේ මම කුලියට ගන්නවා ඔයාගේ thrust cross range කියන මැදුර කියලා කිව්වහම මෙයා ගණන්වත් ගන්නෑ. He said nothing but frowned and did not encourage me to enter. ඔහු කිසිවක් නොකී නමුත් රවා බලා මාව බැලුව අතර මාව දිරිමත් කළේ නෑ ගෙට ඇතුල් වෙන්නට. After a while, after පසුව while කියන කෙටි වෙලාව while. After a while ටික වෙලාවකට පස්සේ however කොහොම වුණත් he decided ඔහු තීරණය කළා to invite ආරාධනා කරන්නට මට in ඇතුළට. After a while however he decided to invite me in. ටික වෙලාවකට පස්සේ කොහොම වුණත් ඔහු තීරණය කළා මාව ගේ ඇතුළට ආරාධනා කරන්නට. නිවසේ ඉන්නවා මෙහෙකාරයෙක් වයසක මෙහෙකාරයෙක් ජෝසප් කියලා. දැන් එයාට අඬ ගහනවා මේ මිස්ටර් හීස්ලිෆ්. Joseph, take Mr. Lockwood's house. Joseph, ගන්න ලොක්වුඩ් මහත්මයාගේ අශ්වය. මෙතන ටේක් කෙන අරගෙන යන්න කියන එකයි. අරන් ගිහිල්ලා සුදුසු තැනකින් ගැට ගන්නවා නේද? Joseph, take Mr. Lockwood's horse. Joseph, Lockwood මහත්මයාගේ අශ්වය අරගෙන යන්න. He called. ඔහු අඬ ගැහුවා ජෝසප්ට. And bring up some wine from the cellar. And bring gained up. ඉහළට ගේන්න උඩට ගේන්න. Some wine ටිකක් from the cellar. cellar කියන්නේ බිම් කාමරය. ඔය ඉස්සර මැදුරු වල පොළව යට කාමරයක් හදලා තිබුණා. අන්න ඒක තමයි ඔය වයින් වගේ ඒවා දාලා තිබ්බේ. And bring up some wine from the cellar. බිම් කාමරෙන් අරගෙන එන්නකෝ වයින් ටික. Joseph was a very old servant. Joseph කිව්වේ was a very old servant. ඊටම වයසක සේවකයෙක් with a sour expression. sour කියන්නේ අප්‍රසන්න expression. express කියන්නේ ප්‍රකාශ කරනවා. express කියනවා ශීඝ්‍රගාමී කියන්නත්. expression කියන්නේ මුහුණේ පෙනුම කියන එක. නිකන් sour කියන්නේ සාමාන්‍යයෙන් ඇඹුල් කියන එකනේ. SOUR. This orange is very sour. මේ දුරංගෙදි හරිම ඇඹුල් sour. sour expression. නේද? ඇඹුල් මුහුණක්. හිතා ගන්නකො ඇඹුල් කියන්නේ නිකන් අප්‍රසන්න මුහුණක්. Joseph was a very old servant with a sour expression. expression කියන්නේ මුහුණේ පෙනුම කියන එකයි ඈ. ප්‍රකාශය කියන එක නෙමෙයි මෙතන. On his face මුහුණේ අප්‍රසන්න පෙනුමක් තිබුණු පුද්ගලෙක් වයසක සේවකෙක් තමයි ජෝසප් කිව්වේ. He looked බැලුවා crossly. කේන්තියෙන් crossly. Are you cross? ඔයා තරහයිද කේන්තිද මා එක්ක? Cross. He looked crossly up at me. නේද? ඔහු මා දිහා බැලුවා කේන්තියෙන් වගේ. As he took my horse. as කිව්වේ විට කොට. as he took රැගෙන යනකොට මගේ අශ්වයාව. ඔහු යාව රැගෙන යන විට මා දිහා අකමැත්තෙන් කේන්තියෙන් බැලුවා. He looked crossly up at me as he took my horse. God help us. ඒ යන ගමන් එයා මුමුණනවා අර සේවකයා. God help us. දෙවියනි අපිට උදව් කරන්න. A visitor අමුත්තෙක් ඇවිල්ලා. දැන් මේ Wuthering Heights කියන නිවසට අමුත්තු වෙන්නේ නැහැ කියන එක තමයි නේද මේකෙන් පේන්නේ. එයාලා අමුත්තේ පිළිගන්න දන්නෙත් නැහැ. අමුත්තු දිහා බලන්න දන්නෙත් නැහැ. කියන්නේ තනියම හුදකලාවක නිකන් සත්තු වගේ හැදිලා නේද? මිනිස්සුන්වත් එහෙමයි. තනියම හැදුනොත්. God help us, a visitor. He muttered to himself. mutter මුමුණනවා. muttered
මිමිනුවා. To himself. තමන්ටම මිමිනුවා. Perhaps ඇතැම් විට සමහර විට there were no other servants. There were no other servants. වෙනත් සේවකයෝ නොසිටින්න ඇති. There were no other servants. I thought මම හිතුවා. And it seemed කියන්නේ වගේ පේනවා. It seemed වගේ පෙනුණා that කියන්නේ බව. Mr. Heathcliff මහත්මයා hardly ever received guests. Hardly කියන්නේ නැති තරම් කියන එක ඉංග්‍රීසි වල. Hardly. නැති තරම් නෑ නෙගටිව් අදහසක් තියෙන්නේ. නේද? I hardly go there. මම මෙහෙ යන්නේ නැති තරම්. Hardly. පටල ගන්න එපා ඈ. hard කියන එක නෙමෙයි. I work hard. hard කියන්නේ මහන්සි වී කියන එකනේ. I work hard. මම මහන්සි වී වැඩ කරනවා. ඔයා මෙහෙම කිව්වොත් I work hardly කියලා. hardly කියන්නේ නැති තරම්. මම වැඩ කරන්නේ නැති තරම්. අන්න ඒ වගේ නේද? We hardly meet each other. අපි එකිනෙකාව මුණ ගැහෙන්නේ නැති තරම්. hardly ever ගන්නෙත් ඒ අදහස නැතිම තරම්. hardly ever receive guests. දැන් hardly කියලා මම ගත්ත කලින් යෙදුමක් නැති තරම්. hardly ever නැතිම තරම් නේද? almost not කියන එක. I hardly ever meet him. මට ඔහු මුණ ගැහෙන්නේ නැතිම තරම්. අන්න ඒක. It seemed වගේ පෙනුනේ that බව Mr. Heathcliff hardly ever received guests. Receive පිළිගන්නවනේ. ලබනවා. දැන් අපි යමක් give දෙනවා receive ලබනවනේ. මෙතන receive කියනවා පිළිගන්නවා. Guests අමුත්තු. අපි කියන්නේ guest house කියලා. නේද? උත්සවයේ guestලා මෙච්චරක් ඉන්නවා අමුත්තු. chief guest කියන ප්‍රධාන අමුත්තට. ඒ වගේ නේද? And it seemed that Mr. Heathcliff hardly ever received guests. මේ Heathcliff මහත්මයා අමුත්තන්ව පිළි අරගෙන තිබුණේ නැතිම තරම් වගේ පෙනුනේ. අමුත්තෙකුට කතා කරන්නවත්, මුණ බලන්නවත්, සංග්‍රහ කරන්නවත් දැනන් හිටියේ නැහැ. හොඳයි. අපි මේ page එක නැවත read කරමු. ඔයා මේක read කරන්න ඕනේ. එතකොට තමයි මේකේ නියම pronunciation එකම අල්ල ගන්න පුළුවන් වෙන්නේ. Chapter 1. Mr. Lockwood visits Wuthering Heights. 1801. I have just returned from a visit to my landlord, Mr. Heathcliff. I am delighted with the house I am renting from him. Thrushcross Grange is miles away from any town or village. That suits me perfectly. And the scenery here in Yorkshire is so beautiful. Mr. Heathcliff, in fact, is my only neighbor, and I think his character is similar to mine. He does not like people either. My name is Lockwood, I said when I met him at the gate to his house. I'm renting Thrushcross Grange from you. I just wanted to come and introduce myself. He said nothing but frowned and did not encourage me to enter. After a while, however, he decided to invite me in. Joseph, take Mr. Lockwood's horse, he called, and bring up some wine from the cellar. Joseph was a very old servant with a sour expression on his face. He looked crossly up at me as he took my horse. God help us, a visitor, he muttered to himself. Perhaps there were no other servants, I thought. And it seemed that Mr. Heathcliff hardly ever received guests. His house is called Wuthering Heights. The name means a wind-swept house on a hill, and it is a very good description. His house is called Wuthering Heights. ඔහුගේ නිවසට කියනු ලැබුවේ. His house is called. It is called එයට කියනු ලබන්නේ. His house is called. ඔහුගේ නිවසට කියනු ලබන්නේ Wuthering Heights. Wuthering Heights. The name means මේක ඉංග්‍රීසි යෙදුමක් නෙමෙයි. The name means නමින් means අදහස් කරන්නේ අදහස් වෙන්නේ a wind swept house. Wind සුළඟ wind swept. දැන් අපි sweep කියන අතු ගන්නවානේ. ඒ වගේම sweep කියන තදින් හමාගෙන යනවාට. Wind swept. නේද? සුළම් පහරට ලක් වූ සුළඟෙන් ගසාගෙන ගිය වගේ එකක්. Wind swept house සුළඟට හසු වූ ගෙය on a hill. කඳු ගැටයක් මත, කන්දක් මත. The name means
a wind-swept house on a hill. And it is a very good description. It is a very good ඉතාමත් හොඳ description විස්තරය. ඒ ඉතාමත් හොඳ විස්තරයක්. The trees around the house. The trees around the house. ගේ වටා තිබුණු ගස් do not grow straight. Do not grow වැවෙන්නේ නැහැ, වැඩෙන්නේ නැහැ. Straight killing. The trees around the house do not grow straight, but are bent. But නමුත් are bent. Passive voice වාක්‍යයක් නේද? Bend නමනවා. ඒ කියන්නේ the trees are bent. ගස් නමනු ලබනවා by the north wind. උතුරු සුළඟ විසින්. මොන උතුරු සුළඟද? Which blows හමනු ලබන හමන over the moors. Over කියන්නේ උඩින් ඉහළින් over the moors. Moors කියන්නේ වගුරු බිම තන බිම. Over the moors every day of the year. Every day of the year. Every day සෑම දවසකම of the year. අවුරුද්දේ සෑම දවසකම හමන අවුරුද්දේ සෑම දවසකම වගුරු බිමට උඩින් හමන උතුරු සුළඟ විසින් ගස් නමනු ලබනවා. නේද? හොඳ වාක්‍යයක් ඒක. The trees around the house do not grow straight, but are bent by the north wind which blows over the moors every day of the year. ගේ වටා ඇති ගස් කෙලින් නොවැඩේ. ඒවා අවුරුද්දේ සෑම දවසකම වගුරු බිමට උඩින් හමන උතුරු සුළඟ විසින් නමනු ලබනවා. ලස්සන වාක්‍යයක් ඒක නේද? The trees around the house do not grow straight, but are bent by the north wind which blows over the moors every day of the year. Fortunately, මේ වචනේ fortunate කියන්න එපා. Fortunately. වාසනාවකට වගේ වාසනාවකට මෙන් the house is strongly built. ගෙය strongly ශක්තිමත් ලෙස built සාදා. වාසනාවකට වගේ ගේ ශක්තිමත් ලෙස සාදා තිබේ. And සාදා තිබෙන අතර and is not damaged. damage කරනවා. හානියට ලක්වනු නොලැබේ. හානි නේද? අලාභ හානියට ලක්වනු නොලැබේ. even පවා even by the worst නරකම winter ශීත කාලය storm කියන්නේ කුණාටුව. worst winter storms නරකම ශීත හිම කුණාටු. Fortunately, the house is strongly built and is not damaged even by the worst winter storms. වාසනාවකට වගේ නිවස ශක්තිමත් ලෙස සාදා තිබෙන අතර නරකම හිම කුණාටුවකින් පවා අලාභ හානි කළ නොහැක. It's also a very good sentence. Fortunately, the house is strongly built and is not damaged even by the worst winter storms. The name Earnshaw කියන නම is cut කපා තිබෙනවා into a stone ගලක් තුලට ගලක කොටා තිබෙනවා over the front door over කියන්නේ ඉහළින් the front door ඉස්සරහ දුරට ඉහළින් ගලක කොටා තියෙනවා මොකක්ද නම Earnshaw කියන්නේ මේ කියන Wuthering Heights කියන මැදුරේ කලින් සිටි හිමිකාරයා Earnshaw. දැන් ඔන්න ලොක්වුඩ් මහත්තයා හීත්ස්ක්ලිෆ් කෙනෙක්ගේ ගෙදරට ගිහිල්ලා වෙච්ච සිද්ධිය නෙමෙයි කියන්නේ නේද? ඔන්න Mr. Heathcliff and I entered the huge main room. Mr. Heathcliff and I Heathcliff මහත්මයා සහ මම entered ඇතුල් වුණා the huge main room. huge විශාල main room ප්‍රධාන කාමරයට සාලේ වගේ තිබිච්ච එකට. It could have been any Yorkshire farmhouse kitchen. එය could have been විය හැකිව තිබුණා. could have been විය හැකිව තිබුණා any ඕනෑම Yorkshire farmhouse kitchen. මේ Yorkshire ප්‍රාන්තයේ තියෙන ඕනෑම ගොවි ගෙදරක කුස්සිය වගේ වෙන්න තිබුණා. මෙන්න මේ දේවල් වුණා නම්. except that නොවන්නට except that there was no sign of cooking. There was තිබුණා no sign කිසිම සලකුණක් තිබුණේ නැහැ of cooking. සාමාන්‍ය ගැමි ගෙදරක නම් ඉව්වා කියන්නේ සලකුණක්වත් තියෙනවා ලිපක් තියෙනවා ගින්දර තියෙනවා දර තියෙනවා ඒ වගේ නේද? ඒත් මේ ගෙදර there was no sign of cooking. ඉව්වා කියන්නේ කිසිම සලකුණක් නැහැ and no farmer sitting at the table.
කිසිම ගොවියෙක් වාඩි වී හිටියේ නැහැ at the table මේසයේ. සාමාන්‍ය ගොවි ගෙදරක නම් කෑම මේසේ කවුරු හරි ගොවියෙක් වාඩි වෙලා ඉන්නවා. ඉව්වා කියන්නේ සලකුණු තියෙනවා. නමුත් මේ ගෙදර ඒ දෙකම නැහැ. අන්නේ කාරණා දෙක නොවන්නට මේකත් සාමාන්‍ය ගොවිගයක් වෙන්න තිබුණා. හරිම ක්ලෙවර් රයිටිං ස්ටයිල් එකක් බලන්නකෝ. මේ තරුණ කාන්තාවක් විදිහටයි අය ලියන්නේ මේ එමිලි බ්‍රොන්ටේ. හරිම තාමත්ම ආකර්ෂණීය දක්ෂ ලේඛන ශෛලියක් නේ. It could have been any Yorkshire farmhouse kitchen except that there was no sign of cooking and no farmers sitting at the table. ඉවීම පිළිබඳ කිසිම සලකුණක් නොතිබීම සහ කිසිම ගොවියෙකු කෑම කාමරයේ වාඩි වී නොසිටීම යන කරුණු දෙක නොවන්නට එයද යෝක්ෂයර් ප්‍රාන්තයේ තියෙන සාමාන්‍ය ගැමි ගෙදරක කුස්සියක් විය හැකිව තිබුණා. ඔබට මෙහෙම පරිවර්තනය කරගන්න සුවිශේෂී හැකියාවක් ඔයා ගොඩනගා ගන්න ඕනේ ඈ. Mr. Heathcliff මහත්මයා certainly සත්‍ය වශයෙන්ම ඇත්තෙන්ම does not look like a farmer. Does not look පෙනෙන්නේ නැහැ like a farmer ගොවියෙක් වගේ. Heathcliff මහත්මයා නම් ඇත්තෙන්ම ගොවියෙක් වගේ පේන්නේ නැහැ. Mr. Heathcliff certainly does not look like a farmer. His hair, ඔහුගේ කොණ්ඩේ and skin සහ හම are dark කළුයි අඳුරුයි. like a gypsies හරියට gypsy කෙනෙක්ගේ වගේ. gypsiesලා කියලා කිව්වේ අපේ රටේ නම් gypsiesලා කියලා හඳුන්වන්නේ gypsy කෙනෙක් කියන්නේ අහිකුන්ටිකයා. තැන් වල ගිහිල්ලා ඔය නයින් අටවල හැම ජීවත් වෙන අය නේ අපේ රටේ අපි gypsiesලා කියන්නේ. නමුත් ලෝකේ තව ඉන්නවා gypsy කියලා කොට්ටාශයක්. ඒ කියන්නේ ඒගොල්ලෝ එක්තරා ජන කොට්ටාශයක්. ඒගොල්ලන්ටත් ඔය වගේ ඉන්න නිශ්චිත තැනක් නැහැ. දැන් ඉංග්‍රීසි වල ගත්තාම ඒගොල්ලෝ තැන් වලට කියලා ගෙවල් කුලියට අරන් මගේ ඉන්නවා ටික කාලයක් ඉඳලා එතනින් තව තැනකට යනවා. බොහෝ වෙලාවට ඔය ජිප්සීස්ලා කියන කට්ටිය වැඩිපුර කරේ ඔය හොරකම් කරන වැඩ අන්න මම ඒ වගේ දේවල් තමයි කරේ. පිප් පොකට් ගහන ඒවා. ඒ වගේ ඊළඟට කම්කරු කුලී වැඩ වගේ ඒවා කරේ ගොඩක් ජිප්සීස්ලා. His hair and skin are dark like a gypsy's. But he has the manners of a gentleman. ඔහුගේ තිබුණා manners ගතිසිරිත් of a gentleman. මහත්යෙකුගේ manners නිකන් අර ආරූඪ කරගත්ත බව නිකන් ලොක්කා වගේ ඉන්නේ අන්න එහෙම නේද? ලොක්කා වගේ ඉන්නේ අනිත් අයව ගණන් ගන්න of a gentleman. මහත්මයා gentleman. මහත්මයෙකුගේ සමහර ගතිසිරිත් ඔහුට තිබුණා නේ. දැන් ඒ කියන්නේ ජිප්සි කෙනෙක් නෙවෙයි කියලා මේ කිව්වේ. මෙයා හොඳම සාමාන්‍ය gentleman කෙනෙක් නෙවෙයි. ජිප්සි කෙනෙකුගේ නොවන ගතිගුණ තිබුණා. His hair and skin are dark. ඔහුගේ කෙස් සහ හම අඳුරු වූ අතර ජිප්සි කෙනෙක්ගේ මෙන්න අඳුරු වූ අතර but he has the manners of a gentleman. ඔහුට තිබුණා ගතිසිරිත් manners of a gentleman මහත්මයෙකුගේ. He could perhaps take more care with his appearance, but he is handsome. I think he is proud and also unhappy. He could perhaps take could කියන හැකි වුණා කියන එක නේ. He could perhaps take මෙතන ආචාර්ශීලී බව පෙන්වන්නත් could ගන්නවනේ. ඔයගොල්ලෝ එක දන්නවා ඇති මේ වෙද්දි. අපේ grammar course එක follow කරපු අය. He could perhaps ඇතැම් විට perhaps take more care. ඔහුට ගන්න තිබුණා more care සැලකිලි. that තව සැලකිල්ලක් with his appearance. ඔහුට තව සැලකිලිමත් වෙන්න තිබුණා ඔහුගේ පෙනුම ගැන කියන එකයි ඔය කියන්නේ. You could perhaps take more care. More වැඩිපුර care සැලකිල්ල with his appearance පෙනුම. But නමුත් he is handsome. ඔහු කඩවසම්. I think he is proud. මම හිතන්නේ ඔහු ආඩම්බරයි. And also unhappy. තවද ඔහු අසතුටින් හිටියේ. He could perhaps take more care with his appearance. But he is handsome. I think he is proud and also unhappy. We sat down by the fire in silence. We sat down අපි වාඩි වුණා by the fire. Fire කිව්ව ගිනි උඳුන කියන එකයි. සාමාන්‍යයෙන් fire කියන්නේ ගින්දරනේ නේද? ලිපටත් fire කියනවා. විදේශ රටවල් වල විශේෂයෙන්ම ඉංග්‍රීසි වගේ රටක ශීත කාලයක් ආපුවාම ඉස්සර ගෙවල් වල තිබුණා ගේ ඉස්සරහා නේද? ගිනි උඳුනක් හදලා ඒකට ගල් ලඟුරු හරි දර හරි දාලා ඒ උඳුන ඇවිලෙනවා. අන්න ඒක තමයි fire කියලා කිව්වේ. We sat down අපි වාඩි වුණා by the fire. මෙතන by ගන්නේ අසලින් කියන්නේ. by the fire. අපි ගිනි උඳුන අසලින් වාඩි වුණා in silence නිශ්ශබ්දව. silently කියන එක. in silence. Joseph shouted Mr. Heathcliff. කෑ ගැහුවා shouted Mr. Heathcliff.
No answer came from the cellar. No answer came. කිසිම පිළිතුරක් ආවේ නැහැ. No answer came from the cellar. බිම් කාමරයෙන්. And so he dived down there. කිසිම පිළිතුරක් අර cellar එකෙන් ආවේ නැති හින්දා so එබැවින් he dived down. dive කියන්නේ කිමිදෙනවා. D I V E. dived down. පහළට කිමිදුනා. ඒ කියන්නේ අර පඩිපෙළ බහගෙන ටික පහළට ගියා. he dived down there. එහාට ගියා. leaving. leave කියන්නේ අත්හරිනවනේ. දාලා යනවනේ. leaving me. මාව දාලා me alone තනිවම alone with සමග several කීපයක් කීප දෙනෙක් rather සෑහෙන්න rather fierce looking බිහිසුණු පෙනුම ඇති fierce looking dogs සෑහෙන බිහිසුණු පෙනුමක් ඇති බල්ලෝ රංචුවක් එක්ක මාව තනි කරලා දාලා ඔහු ටිකින් ටික අර සෙල්ලර් එක බහැලා ගියා. No answer came from the cellar. So he dived down there, leaving me alone with several rather fierce looking dogs. Suddenly, එකපාරටම one of them මොවුන්ගෙන් එකෙක් jumped පැන්නා angrily කේන්තියෙන් up at me මා දෙසට පැන්නා up at me and in a moment මොහොතකින් in a moment all the others අනිකුන් සියලු දෙනාම all the others were attacking me attack පහර දෙනවා were attacking me මොහොතකින් අනිත් බල්ලෝ සියලු දෙනාමද මට පහර දෙන්නට පටන් ගත්තා පහර දෙමින් සිටියා from every shadowy corner in the great room from every shadowy corner අඳුරු shadow කියන්නේ හේවණැල්ල කියන එකනේ shadowy නේද අඳුරු සේවණැලි සහිත අඳුරු කියන එකනේ from every shadowy corner in the great room great කිව්වේ විශාල මේ විශාල කාමරයේ සෑම අඳුරු මුල්ලකින්ම appeared මතු වුණා appeared a growling animal growling ගොරවමින් සිටින ගුගුරමින් සිටින නේද growling animal ගොරවන සතෙක් මතු වුණා ready to kill me last වෙලා to kill me මාව මරන්න it seemed එහෙමයි පෙවුනේ it seemed suddenly one of them jumped angrily up at me and in a moment all the others were attacking me from every shadowy corner in the great room appeared a growling animal ready to kill me it seemed okay අපි novel එකේ first 2 pages තමයි complete කරේ මේක හොඳට ඔයාලා කියවන්න ඕනේ ඉංග්‍රීසි ඉගෙන ගන්න අය රස විඳින ගමන් මේක කියවන්න හොඳට ප්‍රොනවුන්ස් කරලා වචන කියවන්න අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනවා okay bye